අයිබෝන් දෙපුතේ සියලු දෙනා මතත් සාදරයෙන් පිළිගන්නවා ගණිතය YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ද්‍රව ස්ථිතිය කොටසේ යටතේ කතා කරන 6 වෙනි වීඩියෝ එක 51 වෙනි බහුවර්ණයේ සිට 60 වෙනි බහුවර්ණය දක්වා. ඉතින් වෙනදා වගේම පළවෙනි වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක. ඒ වගේම තාමත් channel එක subscribe කරපු නැති අය subscribe කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 51 වෙනි බහුවර්ණය. කියන්නේ රූපේ පෙන්වා ඇති පරිදි ටැංකියක් තුල ජලයේ එක එකෙහි පරිමාව V0 සර්වසම කුඩා බුබුලු මගින් ඒකාකාරව බුබුලණය කරනු ලැබේ. ස්කන්ධ M සහ පරිමාව V වූ ගෝලයක් එහි පෘෂ්ඨය මත වායු බුබුලු එක්තරා සංඛ්‍යාවක් රැඳී පැවතීම හේතු කොටගෙන පෙන්වා ඇති පරිදි ජලය තුල පාවෙමින් පවතී. ජලයේ ඝනත්වයේ dW සහ එම ගෝලයේ ජලය තුල පාවෙමින් තබා ගැනීම සඳහා රැඳී පැවතිය යුතු අවම වායු බුබුලු සංඛ්‍යාව වෙනවා. අපි දන්නවා පළවෙනිම දේ තමයි දැනගන්න ඕන වායු බුබුලු මිශ්‍ර වුණාම ජලයේ ඝනත්වය අඩු වෙනවා. ජලයේ ඝනත්වය බලාපොරොත්තු වෙනවා තියෙන dW කියන අගයට වඩා අඩු වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි දැන් මේ තියෙන M ස්කන්ධයක් තියෙන V පරිමාවක් තියෙන ගෝලයේ මතු පිට වායු බුබුලු රැස් වෙලා තියෙනවා. ඒ නිසා එයාගේ සඵල පරිමාව වැඩි වෙනවා. කොහොම හරි අපිට දාන්න තියෙන්නේ උඩුකුරු තෙරපුම බරට සමාන වෙන්න ඕන. උත්ප්ලාවකතා මූල ධර්මයේ එහෙම නැත්නම් ඉපිරුම් නියමය අනුව. උඩුකුරු තෙරපුම කියන්නේ V-ρ-G. V-ρ-G දානකොට මෙයාගේ පරිමාව V එකට එකතු වෙන්න ඕන. V0 පරිමාවක් තියෙන වායු බුබුලු n ගානක් යාගේ වටේට එකතු වෙලා තියෙනවා. ඔය මුළු පරිමාව. ජලයේ ඝනත්වයේ dW G සමාන වෙන්න ඕනේ G-ට. G කැපිලා යනවා. මෙයාගේ ස්කන්ධේ කැපිටල් M කියලා දීලා තියෙන්නේ. ඔතනින් අපි n උක්ත කරගමු. n උක්ත කරගත්තොත් එනවා V dW ධන V0 n dW සමානයි n. n උක්ත කරගන්න ඕන. එතකොට එනවා V0 n dW සමානයි m ඍණ V dW. n සමානයි m බෙදීම V0 dW ඍණ V dW බෙදීම V0. දැන් ඔතනින් අපිට පුළුවන් V0 dW m ඍණ V dW බෙදීම V0 dW කියලා පොදු හරයකට ගන්න පුළුවන් අපිට. ඔය තමයි සම්බන්ධතාවය. හැබැයි ඇත්තටම ඊට වඩා වැඩි වායු බුබුලු සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. හේතුව ජලයේ ඝනත්වය ඔය අපි dW කියලා ගත්ත ඝනත්වයට වඩා අඩු වෙන්න ඕන. වායු බුබුලු මිශ්‍ර වුණොත් ජලයේ ඝනත්වය අඩු වෙන නිසා. එහෙනම් ජලයේ ඝනත්වය අඩු වෙනකොට උඩුකුරු තෙරපුම අඩු වෙනවා. උඩුකුරු තෙරපුම අඩු වෙන නිසා ඊට සමාන ප්‍රමාණයකින් උඩුකුරු තෙරපුම වැඩි කරගන්න යාට සම්බන්ධ වෙන්න ඕන වායු බුබුලු සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. V0 n ගුණිතය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ n අගය මේ අපි බලාපොරොත්තු වුණ අගයට වඩා වැඩි වෙන්න ඕන. සාමාන්‍ය ජලයේ පාවුනා නම් තමයි සමාන වෙන්න පුළුවන්. ඒ නිසා 51 වෙනි බහුවර්ණයට ගන්න පුළුවන් පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර විදියට. ඊළඟට 52 වෙනි බහුවර්ණය. 52 වෙනි බහුවර්ණය කියන්නේ රූපේ පෙන්වා ඇති පරිදි ලී කොටයක් ජල බීකරයක් තුළ පාවෙමින් පවතී. කාලයේ t සමානයි බිඳුවේදී නිශ්චලතාවයේ සිට බීකලේ පහළ දිශාවට නියත ත්වරණයකින් චලනය වීම ආරම්භයි. කාලයේ සමග ගණකයෙහි ජලයේ ගිලුණු පරිමාව වඩා හොඳින් නිරූපණය කරන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා අහනවා. අපි දන්නවා යම්කිසි ද්‍රවයක් තුළ පාවෙන පද්ධතියක් එක දිශාවකට ත්වරණය කරපුවාම ඉහළට හෝ පහළට වෙන්න පුළුවන්. ඉහළට හෝ පහළට ත්වරණය කරපුවාම ගුරුත්වජ ත්වරණයේ යම්කිසි වෙනස් වීමක් දැනෙනවා පද්ධතියට. හැබැයි ජලයට සහ පාවෙන වස්තුවට දෙන්නට මේක දැනෙනවා. ඒ නිසා ඔය වස්තුව වැඩිපුර ගිලෙන්නෙත් නැහැ, අඩුවෙන් ගිලෙන්නෙත් නැහැ ත්වරණය කරා කියලා. ඒ නිසා ගිලුණු පරිමාව ඔන්න ඔය ආකාරයේ විචලනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. 52 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 1 නිවැරදි. 53 වෙනි බහුවර්ණය. V පරිමාවක් සහිත කුඩා තුනී බිත්ති වලින් යුත් භාජනයක් ඝනත්වයේ D වන වීදුරු වලින් සාදා ඇති කුඩා වීදුරු බෝල වලින් පුරවායත. වීදුරු බෝල වල සම්පූර්ණ ස්කන්ධය නම් භාජනය තුළ ඇති වාතයේ හිස් අවකාශයේ භාගික පරිමාව වන්නේ. අපිට ගන්න පුළුවන් භාජනයේ මුළු පරිමාව V. ඕකෙන් අඩු කරොත් වීදුරු බෝලවල පරිමාව. වීදුරු බෝලවල සම්පූර්ණ ස්කන්ධය M කියලා දීලා තියෙනවා. අපි දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව.
පරිමාවක්ත කරොත් ස්කන්ධයේ බෙදීම ගණත්වය කියලා එනවා. ඒ නිසා වීදුරු බෝල පරිමාව m බෙදීම d කියලා ගන්න පුළුවන් අපිට ස්කන්ධයේ බෙදීම ගණත්වය. ඔය තමයි හිස් අවකාශයේ පරිමාව. කොච්චර භාගික පරිමාවක්ද කියලා අහලා තියෙන නිසා ඔක මුළු පරිමාවෙන් බෙදන්න. එතකොට එනවා v බෙදීම v කියන්නේ එක ඍණ m බෙදීම dv කියලා. එක ඍණ m බෙදීම dv කියන සම්බන්ධතාවය කියන්නේ 53 වෙනි බහුවර්ණයට පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟට 54 වෙනි බහුවර්ණය. කුඩා පොකුණකින් පාවෙන බෝට්ටුවක කුඩා පොකුණක පාවෙමින් පවතින බෝට්ටුවක මිනිසෙකු එය තුල පහත සඳහන් අයිතම වරකට එක බැගින් පොකුණට විසි කරයි. එම අයිතම විසි කළ පසු පොකුණේ ජල මට්ටම වෙනස් වීම පහත සඳහන් කුමක් මගින් නිවැරදිව නිරූපණය කරයි කියලා. පළවෙනි දේ විසි කරන ලද අයිතමේ ජලයට වඩා අඩු ඝනත්වයක් සහිත ඉටි කැඩල්ලක් නම් ඉටි කැඩල්ල ජලයේ පාවෙනවා. අපි ගිය සතියේ කතා කරා ඊට කලින් වීඩියෝ එකේදී කතා කරා ජලයේ පාවෙන ද්‍රව්‍යයක් ඔය වගේ බෝට්ටුවකින් එළියට විසි කරාට පාවෙමින් පවතින පද්ධතියකින් අයිනට විසි කරාට ජලයට විසි කරාට එයා මත අර තිබ්බ උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විස්ථාපිත තරල පරිමාව වෙනසක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා ජල මට්ටම වෙනස් නොවි පවතී. විසි කරන ලද අයිතමේ ජලය වුණොත් ජලයේ මතත් විශේෂ අමතර උඩුකුරු තෙරපුමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ජල මට්ටම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි විසි කරන ලද අයිතමේ බර ලෝහ නැංගුරමක් වුණොත් ලෝහ නැංගුරම ගිහිල්ලා අඩිය වදිනවා. අඩිය වදිනකොට ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා යාට. ඒ නිසා උඩුකුරු තෙරපුම බරට සමාන වෙන්නේ නැහැ. උඩුකුරු තෙරපුමේ ප්‍රතික්‍රියාවේ දෙකේ එකතුව තමයි බරට සමාන. එතකොට සඵල වශයෙන් උඩුකුරු තෙරපුම අඩු වෙනවා. ඔබට සමීකරණය ලියලා ඕනනම් බලන්න පුළුවන්. උඩුකුරු තෙරපුම අඩු වෙනවා කියලා කියන්නේ ජල මට්ටම විස්ථාපිත තරල පරිමාව අඩු වෙන්න ඕන. විස්ථාපිත තරල පරිමාව අඩු වෙනවා කියන්නේ ජල මට්ටම පහළ යන්න ඕන. ඒ නිසා වෙනස් නොවි පවතී පහළයයි කියන තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 54 වෙනි බහුවර්ණයට. ඊළඟට 55 වෙනි බහුවර්ණය පරිමාව v සහ ස්කන්ධයේ m වන තුනී විත්‍යකින් යුත් හිස් භාජනයක වීදුරු සහ වාණයේ බෝල n සංඛ්‍යාවක් පුරායත අතර එයින් x ප්‍රමාණයක් වීදුරු බෝල වේ. m1 සහ ms යන වාණයේ බෝලයක සහ වීදුරු බෝලයක ස්කන්ධේ නම් බෝල සහිත භාජනයේ සඵල ඝනත්වය වනුයේ. අපිට මුළු ස්කන්ධය ලියන්න පුළුවන් හිස් භාජනයේ ස්කන්ධය ධන දැන් ඔතන කියන්නේ x ප්‍රමාණයක් වීදුරු බෝල තියෙනවා m1 වාණේ බෝලයක ස්කන්ධය ms වීදුරු බෝලයක ස්කන්ධය. එතකොට ms වරක් x කියලා ගන්න පුළුවන් මුළු වීදුරු බෝලවල ස්කන්ධය. ඊට පස්සේ m1 වරක් n ඍණ x කියලා ගන්න පුළුවන් වාණේ බෝලවල ස්කන්ධය. මුළු බෝල ගානෙන් එකෙන් x ප්‍රමාණයක් වීදුරු බෝල නිසා. ඔය මුළු ස්කන්ධය බෙදන්න ඕන මුළු පරිමාවෙන්. එතකොට එනවා සඵල ඝනත්වය සම්බන්ධතාවයේ පස්වෙනි සම්බන්ධතාවය තමයි නිවැරදි පිළිතුර. පිළිතුරේ සමහර විට PDF එකේ මට හදන්න බැරි වෙලා ඇති. පිළිතුරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා print එකේ. ඕක තමයි නිවැරදි පිළිතුර. 56 වෙනි බහුවර්ණය. ඒ සහ B ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය කිරීමට භාවිත කරන ලබන න්‍යාය උපකරණයක් පහත දක්වායි. 1 සිට 5 රූප සටහන් වල පෙන්වා ඇති ආකාරයට බාහු උපකරණයේ බාහු පීඨීම වෙනස් කරමින් පරීක්ෂණය සිදු කළහොත් ද්‍රව පීඨීම නිවැරදිව පෙන්වන්නේ කුමන පිළිතුරේද කියලා අපි අහන්නේ. පළවෙනි පිළිතුරේ ගත්තොත් B ගේ දැන් අපිට දීලා තියෙන සම්බන්ධතාවයේ B ගේ ඝනත්වය අඩු වෙන්න ඕන. ඝනත්වය අඩු නිසා තමයි ඒකේ වැඩි උසක් තියෙන්නේ B ගේ ද්‍රවය. එතකොට B ගේ වැඩි උසක් කොහොම හරි තියෙන්න ඕන. එකම සමතුලිත මට්ටමක් තියාගන්න. එතකොට බලන්න දෙවෙනි පිළිතුර ගත්තොත් දෙවෙනි පිළිතුරේ මේ ආකාරයට තියෙන සම්බන්ධතාවය එතකොට ඔන්න ඔය වගේ. මේක පොඩක් පහළින් තියෙන්නේ. ඒ පහළින් තිබ්බත් ඉහළින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. වායුගෝලීය පීඩනය මෙතන තියෙන්නේ. වායුගෝලීය පීඩනය උතන තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ පීඩන වෙනස ඕම් මේ ද්‍රව කඳේ උසේ වෙනස කලින් අර පළවෙනි රූප සටහනේ අපිට දීලා තිබ්බ ගැටලුවේ දීලා තිබ්බ රූප සටහනේ ආකාරයෙන්ම වෙනසක් ඇති වෙනවා. මෙයාගේ ද්‍රව කඳ ඊට සමාන ප්‍රමාණයක් වැඩි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අනිත් ඒවා බලන්න ඒ ආකාරයට එන්නේ නැහැ. ඊළඟට 57 වෙනි බහුවර්ණය. ඔය 56 කතා කරේ 57 වෙනි බහුවර්ණය. ඝනත්වයේ D1 D2 D3 වෙන ද්‍රව තුනක් සමාන ස්කන්ධ එකතු කරන ලදී කිසියම් හෝ ආකාරයකින් වෙනස් වීමක් සිදු නොවි ද්‍රවයේ මිශ්‍ර වූයේ නම් සංයුක්ත ද්‍රවයේ ඝනත්වය වන්නේ. මතක තියාගන්න ස්කන්ධයයි ඝනත්වයයි මෙතන දීලා තියෙන්නේ. එහෙනම් අපි සම්බන්ධතාවය ලියන්න ඕන දීලා නැති පරිමාවට.
බැරි වෙලාවත් පරිමාවයි ඝනත්වයයි දුන්නොත් අපි දීලා නැති වුණොත් ස්කන්ධයට තමයි සම්බන්ධතාවය කියන්නේ. එහෙනම් මෙතනදී අපිට ලියන්න වෙන්නේ දීලා නැති පරිමාවට V1 ධන, V2 ධන, V3 කියන පරිමා තුනේ එකතුව සමාන වෙන්න ඕන සමස්ත ද්‍රවයේ පරිමාවට. දැන් අපි ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාවෙන් ඔකට ආදේශ කරනවා. පරිමාව කියන්නේ ස්කන්ධයේ බෙදීම ඝනත්වය, m බෙදීම V ස්කන්ධයේ බෙදීම ඝනත්වය, m බෙදීම d1 ධන, m බෙදීම d2 ධන, m බෙදීම d3. සමාන ස්කන්ධ එකතු කරන නිසා තමයි m කියලා ගත්තේ. එතකොට මෙයාගේ 3යි m බෙදීම d කියලා ගන්න පුළුවන්. දිගටම m කැටලා යනවා. උඩාම පොදු ගුණාකාරයේ d1 d2 d3 d2 d3 ධන d1 d3 ධන d2 d1 සමානයි 3 බෙදීම d. ඔතනින් d යුක්ත කරගත්තොත් අපිට ගන්න පුළුවන් 3යි d1 d2 d3 බෙදීම d2 d3 ධන d1 d3 ධන d2 d1. ඔක තමයි නිවැරදි ඝනත්වය. එතකොට 57 වෙනි බහුවර්ණයට පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟට 58 වෙනි බහුවර්ණය. එක්තරා වස්තුවක් ජලයේ තැබූ විට එහි පරිමාවෙන් 75ක් ගිලී පාවේ. ජලයේ ඝනත්වයෙන් 1.5 ගුණයක ඝනත්වයක් ඇති වෙනත් ද්‍රවයක තැබූ විට ගිලෙන පරිමාවයේ ප්‍රතිශතය. ඒ කියන්නේ මුළු පරිමාව 100ක් නම් 75ක් ගිලෙනවා ජලය තුලදී. අපි දන්නවා ගිලුණු පරිමාව බෙදීම මුළු පරිමාව සමානයි වස්තුවේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය, ද්‍රවයේ ඝනත්වය. එහෙනම් දෙවෙනි අවස්ථාවේ ගිලෙන ප්‍රතිශතය x නම් x බෙදීම 100 සමාන වෙන්න ඕන d වෙනසක් නැහැ. හැබැයි ඝනත්වයේ ජලයේ ඝනත්වයේ වගේ 1.5 ගුණයක් කියන නිසා මම 1.5න් වැඩි කරලා දානවා. සමීකරණ දෙක බෙදුවොත් 100ට 100 18 1000 d ට d කැපිලා යනවා. 75 බෙදීම x සමානයි 1.5යි x සමානයි 75 බෙදීම 1.5යි කියලා කියන්නේ 50යි කියලායි. එහෙනම් 150ක් ගිලෙනවා. පිළිතුරු අංක 3 නිවැරදි. 58 වෙනි බහුවර්ණයට. 59 වෙනි බහුවර්ණය. රූපයේ පෙන්වා ඇති පරිදි ඝන ගෝලයක ගෝලීය සංයුක්ත වස්තුවක අභ්‍යන්තර ගෝලයේ සාදා ඇත්තේ d1 වන ද්‍රව්‍යයකින් වන අතර සංයුක්ත ගෝලයේ ඉතිරි කොටස සාදා ඇත්තේ d2 වන ද්‍රව්‍යයකින්. අභ්‍යන්තර ගෝලයේ අරය r1 වන අතර සංයුක්ත ගෝලයේ අරය r2 වේ. සංයුක්ත ගෝලයේ ඝනත්වය d2 වන ද්‍රවයක් තුල සම්පූර්ණයෙන් ගිලී පාවේ නම් එහෙනම් ගිලී පාවෙන්න නම් මුළු ස්කන්ධේ මුළු බර උඩුකුරු තෙරපුමට සමාන වෙන්න ඕන. උඩුකුරු තෙරපුම කියන්නේ v ρ g GTG කැපිලා යනවා. දැන් සංයුක්ත වස්තුවේ ස්කන්ධේ මම ගන්නවා. ඇතුලේ තියෙන ගෝලයේ ස්කන්ධේ 3න් 4යි 5r1 ඝනය. ඔය පරිමාව. ස්කන්ධේ කියන්නේ ඝනත්වය කියන්නේ ස්කන්ධේ බෙදීම පරිමාව. ස්කන්ධේ කියන්නේ ඝනත්වයේ වරක් පරිමාව. වැඩි කරන්න ඕන d එකේ. දාන 3න් 4යි 5r දෙවෙනි වටේ තියෙන කබලේ ඝනත්වය ගන්නකොට මෙතන ඉන්නේ r2 ඝනය ඍණ r1 ඝනය. ඔය පරිමාව. කබලේ පරිමාව. ලොකු ගෝලයෙන් කුඩා ගෝලය අඩු කරා. වරක් d2 සමානයි v කියන්නේ මුළු පරිමාව 3න් 4යි 5 r2 ඝනය ජලයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වය දීලා තියෙන්නේ d2මයි කියලා. එතකොට d2 ද්‍රවයක් තුල තමයි පාවෙනවා. 3න් 4යි 5 3න් 4යි 5 3න් 4යි 5 දිගටම කපලා අයින් කරන්න පුළුවන්. එතකොට සම්බන්ධතාවය වෙනවා r1 ඝනය d1 ධන r2 ඝනය d2 ඍණ r1 ඝනය d3 සමානයි r2 ඝනය d2 කියලා. ඔක තමයි නිවැරදි සම්බන්ධතාවය. එතකොට 59 වෙනි බහුවර්ණයට පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟට 60 වෙනි බහුවර්ණය. රසදිය බැරෝමීටරයක් තුනී විත් සහිත විදුරු නලයේ බර නිව්ටන් එකක් වන අතර. හිස් විදුරු නලයේ බර නිව්ටන් 1යි. වන අතර ඒ තුල අඩංගු රසදිය ප්‍රමාණයේ බර නිව්ටන් 10ක් වේ. පෙන්වා ඇති පරිදි දුම් තරාදියක් මගින් උසුලාගෙන සිටි තරාදි පාඨාංකයක් පෙන්වනවා. එතකොට මේ බැරෝමීටරය ඔය විදිහට දුම් තරාදියකින් එල්ලගෙන ඉන්නවා කියන්නේ මෙතන ආතතිය තමයි පාඨාංකෙ විදිහට කියවන්නේ. මේක ඇතුලේ රසදිය දැන් පිළිලා තියෙනවා. එතකොට උඩ අතටද යට අතටද තියෙන්නේ කියන එක අදාළ නැහැ. මේ උඩ සහ ඉහළ ලක්ෂයේ සහ මෙතන ඇතුළත පීඩන වෙනසක් තියෙනවා. ඒ පීඩන වෙනස අපි දන්නවා රසදිය කඳේ සහ නලයේ බරට සමානයි. ඒ නිසා
පාඨාංකයේ විදිහට කියන්නේ රසදී කියවන්නේ රසදී කඳේ සහ නලයේ බර නිව්ටන් 11යි කියලා වෙන්න ඕන පිළිතුරු අංක 5 නිවැරදි 60 වෙනි බහුවර්ගයට. හරි. එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේ අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සියලු දෙනාටම සුබ දවසක්.